මහත්තයෝ. මම නම් හිතන්නේ ඔය පින්තූර වල ඉන්න අයට පුතා කැමති වෙයි කියලා. ඇයි වේද මහත්තයා එහෙම කියන්නේ? මම මේ ඉතින් මගේ ලේලි නිසා කියනව නෙමෙයි. ගතිගුණ අතින් බැලුවත්, රූප ස්වභාව අතින් බැලුවත් ඔය අයට බෑ අපේ සඳුනි දුවට කිට්ටු කරන්නවත්. වේද මහත්තයා හැබැයි දකින්නේ නැතුව මේ පින්තූර බලලා කොහොමද කියන්නේ? දේව් පුතා හිතන විදිය මං හොඳට දන්නවා මහත්තයෝ. ඕකේ ඉතින් මේ අද ඊයේ ඇති වෙච්ච දෙයක් නෙමෙයි. දේව් පුතා මෙහාට ආපු දවසේ ඉඳලම පොඩියෙන් හරි ওই සම්බන්ධය තිවිලා තියෙනවා. ඒ වුණාට මේ ළමයා ගා ප්‍රශ්න වලට ගෑවිලා ඉන්නවනේ. මහත්තයෝ දැන් බලන්න අපේ ගෙදර. දැන් අපේ ලොකු පුතාට කතන්දර හදනවා නම් මොන තරම් හදන්න පුළුවන්ද? ඉතින් ඕන කෙනෙක් හදාගත්තාවේ. හරි වැරද්ද දන්නේ අපි විතරයිනේ. අර කතාවකුත් තියෙනවා නේ. ගල හොඳ නම් අඹරන කහ මක් වේද කියලා. සඳුන දුවත් අන්න ඒ වගේ වටිනා දරුවෙක්. වේද මහත්තයා කියන එක මම නැහැ කියන්නේ. නමුත් ගෑන් ළමෙක් දෙන්න ගියාම ඔව බලපානවා. මහත්තයෝ සඳුනි කියන්නේ වටිනා දරුවෙක්. වෛද්‍ය ශාස්ත්‍රයේ එයාට පිහිටලම තියෙනවා. මම කිව්වට තව එක වතාවක් මේ ළමයා ගැන හිතලා බලන්න. හොඳයි. වේද මහත්තයා කියන නිසා තව එක සැරයක් අපි ඔය ගැන හිතලා බලමු. නර්මදා දැන් කොහොමද ගාට? වෙනද වගේම තමයි. ඉර පායනකොට නැගිටිනවා. ඉර බහිනකොට නිදිනවා. එහෙම හරියන්නේ නැහැ නේ දුව. මිනිස්සෙකුට හැමදාම හිමි ඉන්න බෑනේ. ඔයා මොනවා හරි පටන් ගන්න. අනිත් එක දැන් පූජාත් හැමදාම අපිත් එක්ක ඉන්න එකක් නෑනේ. ඇයිදනි? පූජාස් වෙලා යනවා කිව්වද? නෑ නෑ දුව. පූජා කවදා හරි කසාදයක් බැන්දාම මෙහෙන් වෙන් වෙලා යන්න එපා. ඩැඩි අපි කිව්වොත් එයා නතර වෙයි. ඒක හරි නෑ නර්මදා. එයාට කියලා ජීවිතයක් තියෙන්න එපා. එයා හැමදාම අපි ගාව වැඩ කළා. හැමදාම මේකද ඉන්න එකක් නෑනේ. ඒකත් ඇත්ත තමයි. නර්මදා. ඔය අසංකත් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න විදිය ගැන හිතන්න. ඒකට හුරු වෙන්න. කැමති නම් බිස්නස් වලට සම්බන්ධ වෙන්න. දැන් කොහොම කාලේ නාස්ති කළා හොඳට ඕම ඇති. තමයි බඩට වැඩවයි. දැපල් මහත්තයා ඒකනේ බලන්නකෝ අපේ වැඩ නේද සඳුරින්න ඕනේ. අනේ උන්ගේ මේ මන් නම් දන්නේ නැහැ ඌවා. දුව මගෙත් එක්ක අමනාපයක් එහෙම නෑනේ නේද? අනේ මම මොකටද මාමත් එක්ක අමනාප වෙන්නේ? මොකද පහුගිය දවස්වල මගෙන් සුළු සුළු අඩුපාඩුකම් වුණානේ. ඒක දුව සාමාන්‍ය මිනිස්සුන්ගේ සිරිතක් නේ. එහෙම නේද? නෑ මාමා. මාමලාට මට කිසිම අඩුපාඩුවක් මම දුවගේ මාමත් එක්ක දුව ගැන කතා කරා. පූර්ණිමා දුව මේ ගෙදරින් ගියොත් මාමව බලා ගන්න ඉන්නේ දුවනේ. උපකාර කරන්න ඉන්නේ දුවනේ. මට මේව බලාගත්ත හැකි මාමි. මං කොහේ කියලා යන්නේ? දැන් කිසිම තර්කයක් නැහැ. දුවට පුළුවන් මගේ පුතත් එක්ක දිගටම ආසය කරන්න. ඕකට තමයි කියන්නේ දෙන දෙයියෝ ගිටම ගෙනින්න දෙනවා කියලා. චිචි පුල්ල පොම්. උන්ගේ
පොඩි chance එකක් විතරයි දුන්නේ. මම්මි කාටවත් කියන්න එපා. Full cigarette, full cigarette. පුතා මත්තට යන්නද? ඔව් අම්මා. මනෝජ්ගේ මේ දේවල් බාරගත්තා වගේ නෙවෙයි. ඒ වාරයට කරන්න එපා. ඔයා නර්මදාට කියලා ගියා නම් හොඳයි නේද? මං යට කිව්වා අම්මා. ඒ විකාර කතා කරන්න එපා. පුතේ, ඔය ගෑනු ළමයි කියන කෙනෙක් දෙන්න නටන්න යන්න එපා. පිරිමියෙක් වුණාම ටිකක් අදින් ඉන්න ඕනේ. ඒ මොකටද නැන්දන්නේ? මොකෝ මං යාව හදාගන්න ගන්නේ. එයාව ඉන්න විදිහට පුතේ. ඔව් ඉතින් ඔයා කියන එකෙත් ඇත්තක් තියෙනවා. මොකද අපි නර්මදාව බඳින්නම කියලා තීරණය කෙරුවේ නෑ. දිනයක් නියමයක් නැති වුණාට අපි දැන් ඒකට කැමති වෙලා ඉවරයිනේ. මොනවා වුණත් මං කැමති ඔයගොල්ලෝම හිතලා බලලා තීරණයක් ගන්නවා. හැමදාමත් ඔය විදිහට මාත් එක්ක කතා කරලා මගේ කැමැත්තත් අහලා මේ දේවල් කරා නම් මේ ප්‍රශ්නේ මෙතරම් දුරද කියන්නේ නෑ අම්මා. හරි හරි පුතා. දැන් ඉතින් ඒවා වෙලා ඉවරයිනේ. අපි ඉස්සරහට වෙන දෙයක් ගැන කතා කරමු. මම නම් කැමති පුතාට නර්මදාට වැඩි හොඳ කෙනෙක් කතා කරන්න. එහෙම බැරි වුණොත් ඉතින් නර්මදා වුණත් කමක් නැහැ. ඒක ඉතින් ඕගොල්ලන්ගේ කැමැත්තක්. මට පරක් වෙන අම්මා. මම යනවා. ෂා අද හොඳ දවසක් නේ. ඇයි? අද ගෙදර හැමෝම ඉන්නවා. අපේ නංගිත් ඉන්නවා. මන් දන්නවා. ඔය කොහොමද දන්නේ? නෑ අද නිමාඩු දවසනේ. මං හිතුවා හැමෝම ඇති කියලා. ඒත් මං හිතුනේ අද ඔය කියලා. ඇයි? සාමාන්‍යයෙන් ඔය එනවා කියන දවස්වලට මීට කලින් ඇවිත් නෑනේ. ඊට පස්සේ එම් වෙන්නේ මං හිතුවා පිළිවෙලක් වෙන්න. මොකද එකපාරට යාළුවෙකුට වෙච්ච පොරොන්දුවක් නිසා. එහෙනම් එයා හොඳ යාළුවෙක් වෙන්න ඇති. පූර්ණිමා මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහුවොත් මාත් එක්ක තරහ වෙන්නේ නැහැ නේද? අහන්න ඕන දෙයක්. මං ගාව රහස් නැහැ. පූර්ණිමා අපි මෙහෙම කතා කර කර ඉන්නත් වාට අසංකෝ මතක් වෙන්නේ නැද්ද? එහෙමම නෑ. තනියම ඉන්න වෙලාවට මතක් වෙනවා. ඒක මම අත්තරප එකක් මිසක් අමතක වෙලා නෑ. ඔය අසංක ගැන දන්නවද? ටිකක්. ඔයාට මීට කලින් සම්බන්ධකම් තිබිලා නෑ? තිබිලා තියෙනවා. ඔයාට වගේම. ඒත් දැන් යා නෑ. අපි දෙන්නම එක වගේ. යා ඇතුළට ගිහලා වාඩි වෙමු. යොහන් දැන් තමුසේ මොකක්ද කියන්න හදන්නේ?
මම මේ වරදකට කියනව නෙවෙයි මිස්ටර් ඩග්ලස්. මේ මනෝජ් කියන්නේ අසංකගේ හොඳම යාළුවනේ. ඉතින් පූජාගේ මෙහෙම සම්බන්ධයක් තියෙනවා කියන්නේ පූජා එයාට හිතවත් කියන එකනේ. දැන් යොහන් ඒ අයගේ පෞද්ගලික සම්බන්ධතාවලින් අපිට මුකුත් වැඩක් තියනවද? මේ නෑ සාමාන්‍ය නම් එහෙම නෑ. නමුත් මිස්ටර් ඩග්ලස් පූජා මිස්ටර් ඩග්ලස්ලා ගෙදරයි ඔෆිස් එකේ මේ හැම තැනම ගැවසෙන කෙනෙක් නේ. ඒ කතාවේ ඇත්තක් තියෙනවා යොහන්. ඒ ගැන ටිකක් කතා කරන්න ඕනේ. මේ එක පාර්ට්නර්ම කතා කරන්න එපා මිස්ටර් ඩග්ලස්. අපිට අවසර දෙනවා නම් අපි ටිකක් හොයලා බලන්න. මේ යාගේ තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද්ද? මේ මිස්ටර් ඩග්ලස් එයාගේ පවුලේ තොරතුරු හරි අපහැදිලි. හරි යොහන්. මට ඔය හිතලු වැඩක් නෑ. පුළුවන් නම් හරි තොරතුරක් වෙලා මට කියන්න. ඕකේ මිස්ටර් ඩග්ලස්. කනු ඇහුණා නේද? ඇහුණා. සමහර විට අපේ පරිගන්න කවුරුත් ඒවත් දන්නේ නැහැ නේද බොස්? එළොම් නිකම් මේ බයිස්කෝප් කතා නොකිය මම කියාපු දේ කරනවා. ඕකේ බොස්. මම හිට හරි මාසයි. ඕනනම් අප්පච්චිගෙන් අහලා කාමරයක් කරන් දෙන්න. එහෙම බෑනේ. මං ගෙදර ඉන්න ඕනනේ. එතකොට මගේ වැඩවලට ලේසි. නංගි මෙහාට එන්නකෝ. කෙනෙක් අඳුල්ලා දෙන්න තියෙනවා. ඒ ඉන්නද මම කියපු කෙනා? මං හිතුවේ අක්කාගේ වෙන යාළුවෙක් කියලා. මෙයාට හැමෝම කියන්නේ චන්ටි කියලා. හැමෝම නෙමෙයි. මගේ ගෙදර අය. ඒත් මං කැමති මට තරුෂ කියනවට. මොකද මගේ හොඳම යාළුවා මට කතා කරන්නේ තරුෂ කියලා. මේ අඳුල්ලා දෙන්න බැරුණානේ. මේ ඉන්නේ මගේ නංගි රිද්මා. අර මම ડોක්ටර් කෙනෙක් කියලා කිව්වේ. හලෝ. මම දන්නවා. ඔයා කොහොමද දන්නේ? මේ දෙවියන්ටත් එක්ක මගේ කාර් සේල් එකට ආවනේ කාර් එකක් ගන්න. අනේ සෝරි. මට නම් වැඩි මතකයක් නෑ. දේව් අයියානේ ඒ වැඩ ඔක්කොම කළේ. ඔව්. නැත්නම් කාලයක් නේ. ඔය දින කතා කර කර ඉන්න. මම තේ ටිකක් හදාගෙන. අපේ දුම. ඔයගොල්ලෝ කොහොම ඉන්නවද මන් දන්නේ. කොහොම තමයි ඉතින් හොඳ වැඩක් කරනවා ටිකක් දුක් විඳින්න ඕනේ. අපේ උංගි කියනවා නම් ඒක ඇත්ත තමයි. උංගි ඉතින් බොරු කියන්නේ නෑනේ. කාගේ බෙල්ල ගහලා ගියත් ඇත්ත තමයි කියන්නේ. මට නම් ඔය ඉගෙන ගන්න දෙයක් නැහැ. උන්ගේ දන්න මුකුත් නැද්ද ලස්සන වෙන්නේ එහෙම? නෑනේ. ඕන්නම් ඉසුකුඩිච්චියක් දාලා දෙන්න පුළුවන් ඔළුවට. මං කැලෑ කොලේ බෙහෙත් දාති එහෙම දන්නෝනේ. ඉසකුඩිච්චියක් දාන්න මට පිස්සුවේ? පිස්සු නැද්ද එහෙනම් ඕනේ නෑ. ඔයාට හිනානේ? මං ඔයත් එක්ක යාළු වෙන්න හදන ඔයා මගේ නෑනා නිසා. ඔයා මට උංගිත් එක්ක හිනා වෙනවා නේද? අනේ නිසංසලා. එහෙම දෙයක් නෑ. ඔයා මේ හිතන විදිය. මං දන්න ඔයා හිතන විදිය. ඔයා හිතන් ඉන්න දේවල් කවදාවත් වෙන්නේ නෑ සඳින්. තේරුණාද? ඒ මොකද? මට ඒක මිස්අන්ඩර්ස්ටෑන්ඩින් වුන්නේ නෑනේ. ගණන් ගන්න එපා.
එයා කොහොමත් මිස්අන්ඩර්ස්ටෑන්ඩින්. හරි හරි. එන්නකෝ අපි මේක කරමු. මේ ඩග්ලස් කාර්යාව අල්ලගන්න තිබුණු chance එක මේ යොහන් හින්දා නැතුව ගියානේ. මිනිහා හිතන්නේ මිනිහාගේ වාසිය ගැන විතරයි. ඔය යොහන් කාර්යා ඩග්ලස්ට එච්චර කැමති නෑ නේද? යොහන් හිතාගෙන ඉන්නේ මං හරි මෝඩයි කියලා. යොහන් හිතාගෙන ඉන්නේ ඩග්ලස්ව හිර කරලා මේ සේරම එයාගේ අතට ගන්න. අපේ පූජා ඔයා ඔය කියන කතාව ඉස්සරහට වෙන්න බැයිද? සමහර විට ඒ වුණාට නර්මදාගේ අයිතිය නර්මදාට ලැබෙන්න ඕන. හැබැයි ඉතින් ඒකාතකට ඕක කොහොම වෙච්ච නැති එකත් හොඳයි. මොකද වැරදිලා හරි ඕක කොහොම වුණා නම් නර්මදාට තියා ඔයාටවත් කරලියද්ද ෆැමිලි එකකින් කැමති වෙන එකක් නෑ. ඒක නම් එහෙම තමයි. ඒ වුණාට නර්මදාට අයිති දේවල් නීත්‍යානුකූලව පරිස්සමට එයාට ලැබෙන්නේ අසංකව කසාද බැන්දොත් විතරයි. ඒකනේ ඩග්ලස් ওই තරම් දඟලන්නේ. ඒයි ඩග්ලස් දන්නවා මේකේ අන්තිම කෙලවර නරක එකක් වෙන්න පුළුවන් කියලා. ඒකයි ඔය අන්තිම මොහොතේ නර්මදාට හොදක් කරන්න හදන්නේ. එහෙම වෙයි කියලා හිතනවද? උනත් හොඳයි. අපිටත් හොඳයි. අමුතුවෙන් එක්කන් එන්න දෙයක් නැහැ. නිසංසලා දැන් නිතරම මෙහෙම. එක්කන් එන්න මම පාර දාන්නේ නැතුවේ. ඒ වුණාට ඉතින් මිනිස්සු මොනවා හරි හිතුවොත් හොඳ නෑ නේද? මට පිස්සු ගෙදර ඉන්න බෑ. මාම නම් හොඳයි. අනිත් අය සේරම එක විදියක්. ඒ වුණාට ඉතින් නිසංසලත් ආව විදිහක් නේ. නෑනලට මොන හරි කියදි හරි තරහයි නේද? තාමත් හිතේ ඒ පැත්තේනේ. කවුද අර චාන්කිද මංකිද කියන කෙනා? ඔන්න අදත් ආවා. එයාත් දැන් එහෙම තමයි ඉන්නේ. ඒගොල්ලෝ කසාද බඳින්න ඉන්නවා නම් ඉතින් අපිට මොකද? මම ඒගොල්ලෝ ගැන හොයන්න යන්නේ නැහැ. ඔය බොරු තාමත් හිතේ ඇති. නැන්දා ඉන්නවද? ඔය ඇතුලේ හිටියේ. බොරු කියන්න එපා. අපි දන්නවා සෙකන්ඩ් chance එක සැලලිහිනියෝ. උඹ දන්නේ නැහැ. පෙම් හිත ඇති සුවේ අඳුනන්නේ නැහැ. ඇති ඔන්නෝක නතර කරගන්න. තව ටිකක් හයියෙන් කිව්වොත් සැලලිහිනියෝ ඇරෙන මුළු තුන් ලෝකෙම දැනගන්නවා.